ක්ෂුද්‍රජීව විද්‍යාව තුන්වෙනි කොටස. මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම. මේ කොටසදී අපි සාකච්ඡා කරමු ක්ෂුද්‍රජීව විද්‍යාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන ජීවාණුහරණ ශිල්ප ක්‍රම සහ රෝපණ මාධ්‍ය සාදා ගන්න ආකාරය. එතකොට මේ හා සම්බන්ධව ප්‍රැක්ටිකල්ස් 3ක් හෝ 4ක් ඔබට තියෙනවා සිලබස් එකේ. එතකොට මේ ප්‍රැක්ටිකල්ස් උත් ඉතාම වැදගත්. ඒ හින්දා මේ ඊළඟ ඉදිරි වීඩියෝ වලදී අපි ප්‍රැක්ටිකල්ස් වෙනමම සාකච්ඡා කරනවා. එතකොට මේකදී අපි බලමු මේ අදාළ තියරි කොටස. එතකොට දැන් මේ පෑනක් අරගෙන සටහන් කරගන්න වටිනා සටහනක් මේ වීඩියෝ එක සමගත් ඔබට ලැබෙනවා. මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ක්‍රම ශිල්ප. දැන් බලන්න මේ රූපේ තියෙන්නේ පෙට්‍රි දීසි වල කෘත්‍රිමව රෝපණය කරගත්ත ක්ෂුද්‍රජීවී ගහන. එතකොට බලන්න ඒ රෝපණ මාධ්‍යයේ තියෙන අදාළ ක්ෂුද්‍රජීවී විශේෂ පමණයි බොහෝ විට. එතකොට අපිට මේ සඳහා කෘත්‍රිම රෝපණ මාධ්‍ය සාදා ගන්න ඕනේ. එතකොට කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් සාදාගෙන මේක මුලින්ම ජීවාණුහරණය කරගන්න ඕනේ. මොකද ජීවාණුහරණය කරන්නේ නැත්නම් මේ රෝපණ මාධ්‍ය වෙනත් ක්ෂුද්‍රජීවී ගහනත් වර්ධනය වෙනවා. එතකොට අපිට අවශ්‍ය ක්ෂුද්‍රජීවීන් වෙන් කර හඳුනා ගන්න බෑනේ. ඒ හින්දා මුලින්ම කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් සාදාගෙන පෙට්‍රි දීසියක් හෝ නැත්නම් පරීක්ෂණ නලයකට හෝ මේ රෝපණ මාධ්‍ය දමා ගන්නවා. ඊට පස්සේ ජීවාණුහරණ ශිල්ප ක්‍රමයක් භාවිතා කරලා සියලුම ක්ෂුද්‍රජීවීන් ඉවත් කරගන්නවා මේ රෝපණ මාධ්‍යයෙන්. ඊට පස්සේ ස්වභාවික පරිසරයෙන් ස්වභාවික වාසස්ථාන වලින් ක්ෂුද්‍රජීවීන් ලබාගෙන මේ රෝපණ මාධ්‍යයට හඳුන්වා දෙනවා. ඊට පස්සේ නිශ්චිත තත්ත්ව ලබා දුන්නාම මේ රෝපණ මාධ්‍ය අපිට අවශ්‍ය ගහණය මේ වර්ධනය වෙලා තියෙන ආකාරය තමයි රූපේ තියෙන්නේ. බලන්න ක්ෂුද්‍රජීවීන්ගේ ජෛව රසායනික ගති ලක්ෂණ සහ රූප විද්‍යාව අධ්‍යයනය සඳහා ඔවුන් කෘත්‍රිම මාධ්‍යවල රෝපණය කිරීම සිදු වෙනවා. එතකොට මේකෙදී ක්ෂුද්‍රජීවීන්ගෙන් තොරව වෙනත් ක්ෂුද්‍රජීවීන්ගෙන් තොරව අවශ්‍ය ක්ෂුද්‍රජීවීන් පමණක් රෝපණය කර ගැනීමට එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් සකස් කර ගන්න ඕනේ. ජීවාණුහරණ ක්‍රම වේද අනුගමනය කරන්න ඕනේ. එතකොට මේ රූපේ තියෙන්නේ ඒ විදිහට ජීවාණුහරණ ක්‍රම වේද අනුගමනය කරලා කෘත්‍රිම රෝපණ මාධ්‍ය සාධකන ඒවට අඳුන්වා දුන්න ක්ෂුද්‍රජීවී ගහන. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ක්ෂුද්‍රජීවී ගහනයක් නැත්නම් රෝපණයක් රෝපිතයක් නම් කරනවා. නම් කරලා වෙලුම් පටි වලින් අර බාහිර පරිසරයෙන් වෙන් කරලා මේ පෙට්‍රි දීසි දෙක අතර හොඳින් සීල් තබා ගන්න ඕනි. එතකොට අපි බලමු ඉස්සරහට ප්‍රායෝගික පරීක්ෂණ වලදී මේව කරන ආකාරය. එතකොට මුලින්ම ස්ටෙරිලයිසේෂන් මෙතඩ්ස් නැත්නම් ජීවාණුහරණ ක්‍රම පිළිබඳ හොඳින් ඔබ දැනගෙන සිටින්න ඕනේ. මේකත් විභාගයේදී ඉතාම වැදගත් වෙනවා. එතකොට ජීවාණුහරණය කියලා කියන්නේ අන්තః බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය තමයි ජීවාණුහරණය. එක්ක ක්ෂුද්‍රජීවීන් විනාශ කරනවා. ක්ෂුද්‍රජීවීන් විතරක් නෙමෙයි. ක්ෂුද්‍රජීවීන් නිපදවන අන්තঃ බීජාණු. අන්තঃ බීජාණු සහ ක්ෂුද්‍රජීවීන් කියන සාධක ප්‍රභේද අපි විනාශ කරනවා ජීවාණුහරණයේදී. එහෙම නැත්නම් ඉවත් කරනවා. මේ ක්‍රම විනාශ කිරීම හෝ ඉවත් කිරීම තමයි ජීවාණුහරණය කියලා කියන්නේ. ඒතකොට මේ ක්‍රම දෙකක් තියෙනවා ජීවාණුහරණයේ. ජීවාණුහරණයේ භෞතික ක්‍රම සහ ජීවාණුහරණයේ රසායනික ක්‍රම. මේ බලන්න තවදුරටත් මේ වර්ගීකරණය භෞතික ක්‍රම සහ රසායනික ක්‍රම. භෞතික ක්‍රම යටතේදී ක්‍රම 4ක් අපේ සිලබස් එකේ කතා කරනවා. ඒ තමයි තෙත් තාප ක්‍රමය, වියලි තාප ක්‍රමය, පටල පෙරහන් භාවිතයෙන් පෙරීම සහ UV විකිරණය. එතකොට මේකෙදි තෙත් තාප ක්‍රම 3ක් අපි කතා කරනවා. පීඩ තාපකය, ඔටෝක්ලේව් එක කියලා කියනවා. මේ පීඩ තාපකය කියන උපකරණය භාවිතයෙන් ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම සිදු කරනවා. නැත්නම් පැස්ටරීකරණය සහ තැම්බීම කියන්නේ තෙත් තාප ක්‍රමයක්. වියලි තාප ක්‍රම තමයි විවෘත දැල්ල, භස්මීකරණය, උණුසුම් වායු ජීවාණුහරණය. අපි මේ හැම ක්‍රමයක්ම කතා කරනවා.
එතකොට ඔබ කොලයක් අරගෙන මේක ලියා ගන්න ඕනේ සටහන. එතකොට පිළිවෙලට ලස්සන ලියා ගත්තාම පහසුයි පාඩම් කරන්න. ජීවාණුහරණයේ භෞතික ක්‍රම මුලින්ම බලමු. තෙත්තාප ජීවාණුහරණය. එතකොට තෙත්තාප ජීවාණුහරණ ක්‍රම තුනක් අපි අර ඉස්සර කතා කරා හැඳින්වීමේ පීඩතාපකය, පැස්ටරීකරණය සහ තැම්බීම. පීඩතාපකයේදී අපි මේ විස්තර කතා කරන්න කලින් ඔබ මතක තබා ගැනීමේ පහසුව සඳහා මෙතනත් මම උෂ්ණත්ව තත්ත්ව පීඩන තත්ත්ව ආදිය සඳහන් කරා. එතකොට පීඩතාපකය නම් සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයේ වායුගෝල එකක පීඩනයක් යටතේ මිනිත්තු 15ක් තබනවා පීඩතාපකය තුල. පැස්ටරීකරණයේදී ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ සෙල්සියස් අංශක 72 තප්පර 15ක් තියෙනවා. එහෙම නැත්නම් සෙල්සියස් අංශක 63 මිනිත්තු 30ක් තියෙනවා. පැස්ටරීකරණයේදී නටන ජලය සෙල්සියස් අංශක 100 ජලය තඹනවා. අපි මේවා ගැන වැඩිදුරටත් බලමු. මම මෙතන මේ දැම්මේ උෂ්ණත්ව පීඩන එකපාරට සටහන ලියවට පස්සේ ඔබට මතක තබා ගැනීමේ පහසුවට. එතකොට මේ ක්‍රමය භාවිත කරන්නේ රෝපණ මාධ්‍ය, තාප ස්ථායි ප්‍රතිකාරක තරල, විවිධ පරීක්ෂණාගාර උපකරණ ආදිය ජීවාණුහරණය කරන්න. දැන් මේකදී තාපය සපයනෝනේ. ඒ හින්දා ඒ තාපය හමුවේදී ස්ථායි තරල ප්‍රතිකාරක ආදිය තමයි භාවිත කරන්නේ මේ ජීවාණුහරණයට. එහෙම නැත්නම් උපකරණ වීදුරු උපකරණ ආදිය. ඒ වගේම අර ශුද්ධ ජීවන වගා කරන්න භාවිත කරන රෝපණ මාධ්‍ය ජීවාණුහරණයට මේ තෙත්තාප ක්‍රමය භාවිත කරනවා. තෙත්තාප ක්‍රම තුනක් තියෙනවානේ. අධික උෂ්ණත්ව සහ පීඩන භාවිත කරමින් ශුද්ධ ජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කරනවා මේකෙදී. එතකොට අධික උෂ්ණත්වය නිසා ඔබ දන්නවනේ ප්‍රෝටීන අස්වාභාවීකරණය වෙනවා කියලා. එතකොට ශුද්ධ ජීවීන්ගේ වර්ධනය සහ ප්‍රජනනය නතර වෙනවා. එහෙනම් තෙත්තාප ක්‍රමයේ පළමු ක්‍රමය තමයි පීඩතාපකය. මේ තියෙන්නේ ඔටෝක්ලේව් එකක් නැත්නම් පීඩතාපකයක්. එතකොට පීඩතාපකය තෙත්තාප ජීවාණුහරණයට යොදා ගන්න උපකරණය. මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 121ක් පමණ වෙන වාෂ්පය මගින් තමයි අදාළ නිදර්ශකය රත් කරන්නේ. එතකොට මේ ඔටෝක්ලේව් එක ඇතුලේ ඇරලා බැලුවොත් එහෙම තියෙනවා ජලය යොදන්න පුළුවන් පතුලටම. එතකොට ඒ ජලයට උඩින් තියෙනවා දැලක්. ඒ දැල උඩ ජලයෙන් නොතැවරි නිදර්ශකය තබන්න පුළුවන්. එතකොට අර ජලය රත් වෙද්දී උඩින් පියනකින් වසනවා. එතකොට මේ හුමාලයෙන් තමයි මේ තාපය ජනනය වෙන්නේ. එතකොට මේක අර නිශ්චිත උෂ්ණත්වයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 121යි. වායුගෝල පීඩන එකක එකක් යටතේ නැත්තම් මේ වායුගෝල පීඩන එකටම තමයි කියන්නේ වර්ග අංගලට රාත්තල් 15ක් කියලා. යටතේ ජීවාණුහරණය කරනවා. ඒ කියන්නේ වායුගෝල පීඩන එකක් සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 121ක් යටතේ. එතකොට මේ ක්‍රමයෙන් ප්‍රියෝන හැර අනිකුත් සියලුම ශුද්ධ ජීවීන් සහ උන්ගේ අන්තබ්බීජාණු විනාශ කරන්න පුළුවන්. එතකොට මේකෙදි මේ තත්ත්වය යටතේ මිනිත්තු 15ක් පවත්වාගෙන යන්න ඕනේ මේ උපකරණය තුල. එතකොට මේක හරියට ඔබට මතක් වෙනවා ඇති ගෙදර ප්‍රෙෂර් කුකර් එක. එතකොට ප්‍රෙෂර් කුකර් එකේ මේ මූල ධර්මයම තමයි තියෙන්නේ. ඉහළ උෂ්ණත්ව සහ පීඩනයට ඔරොත්තු දිය හැකි රෝපණ මාධ්‍ය, ද්‍රාවණ, සිරින්ජ සහ ඉන්දිකටු, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සහ අනෙකුත් ආයිතම ජීවාණුහරණයට පීඩතාපකය යොදා ගන්නවා. ගොඩක් ඔය මෙඩිකල් ෆීල්ඩ් එකේ ඔටෝක්ලේව් එක යොදා ගන්නවා. ඊට අමතරව තවත් ආහාර තාක්ෂණය හා සම්බන්ධ පරීක්ෂණාගාරවල, ෆුඩ් සයන්ස් ලැබොරටරිස් වල වගේ භාවිතා කරනවා. සම්පූර්ණ පෘෂ්ඨයම හුමාලය ගැටෙනසේ සහතික කළ හැකි නම් වීදුරු උපකරණද මේ ක්‍රමෙන් ජීවාණුහරණය කරගන්න පුළුවන්. එතකොට තෙත්තාප ජීවාණුහරණය සඳහා පීඩන උඳුන් ප්‍රෙෂර් කුකර් එකක් වුණත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අපිට. ඊළඟ දෙවෙනි තෙත්තාප ක්‍රමය තමයි පැස්ටරීකරණය. මේ ඉන්නේ ලුවී පාස්චර්. එතකොට වැක්සින් හොයාගත්තෙත් මෙයා. එතකොට ලුවී පාස්චර් තමයි මේ පැස්ටරීකරණ මූලධර්මය හඳුන්වලා දුන්නේ. එයා කිව්වා නිෂ්පාදිතේ රස වයනය. වයනය කියන්නේ ටෙක්ස්චර් එක. ටෙක්ස්චර් කියන්නේ අතට දැනෙන ස්වභාවය. පෝෂක අන්තර්ගතය ආදියට විශාල හානියක් සිදු නොවන පරිදි ශුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා අධික
නොවන තාපයේ යෙදීමෙන් බියර්, වයින් වගේ දේවල් නරක් වීමට වළක්වා ගන්න පුළුවන් කියලා මෙයා හොයාගත්තා. ඒතකොට මෙයා හොයාගත්තේ බියර් සහ වයින් නරක් වීම වළක්වා ගන්න මේ ක්‍රමයක් තියෙනවා අර තරම්. එතකොට මේ ඔටෝක්ලේව් එකේ තරම් අධික උෂ්ණත්වයක් මේකෙදි භාවිතා කරන්නේ අධික උෂ්ණත්වයක් භාවිතා නොකරන නිසා මොකද වෙන්නේ? අදාළ නිෂ්පාදනයේ රස, වයනය සහ පෝෂක අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ. ඒවා සුරැකෙනවා. වෙන්න මේ ක්‍රමයට කියනවා පැස්ටරීකරණය කියලා. බලමු අපි පැස්ටරීකරණය කරන්නේ කොහොමද කියලා. වර්තමානයේ පැස්ටරීකృత කිරි නිෂ්පාදනය කරන්නේ මේ ක්‍රමයෙන් තමයි. ඒකට කිරි පැස්ටරීකරණයේ අභිමතාර්ථය වෙන්නේ ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කර සහ ඒ ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාව අඩු කර ශීතකරණ තත්ත්වයට තේ කිරි ගුණාත්මක භාවයෙන් යුතුව දිගු කාලයක් පවත්වා ගැනීම තමයි කිරි පැස්ටරීකරණයේ අභිමතාර්ථය. ඒකට පැස්ටරීකරණ ක්‍රම දෙකක් තියෙනවා. high temperature short time නැත්නම් අධික උෂ්ණත්ව කෙටි කාලීන පැස්ටරීකරණය. එහෙම නැත්නම් අඩු උෂ්ණත්ව දිගු කාලීන පැස්ටරීකරණය. ඒකට අධික උෂ්ණත්වයක් යටතේ ඉතා කුඩා කාලයක් තියන්නත් පුළුවන්. දෙවෙනි ක්‍රමයේදී අඩු උෂ්ණත්වයක් යටතේ ටිකක් වැඩි කාලයක් තියන්නත් පුළුවන්. එතකොට පළවෙනි ක්‍රමයේදී සෙල්සියස් අංශක 72ක අධික උෂ්ණත්වයේ තියන්නේ තප්පර 15යි. දෙවෙනි ක්‍රමයේදී සෙල්සියස් අංශක 63 මේ සංඛ්‍යා හරියටම මතක තියාගන්න මිනිත්තු 30ක්ම තියෙනවා. පැය භාගයක්ම තියෙනවා. අරකේ තප්පර 15යි තියන්නේ. ඒතර මේ ක්‍රම දෙක තමයි පැස්ටරීකරණ ක්‍රම දෙක. හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා. මීට අමතරව ශීතකරණයෙන් බැහැරව ඔයගොල්ලෝ දැකලා ඇති රාක්කවල කිරි අසුරලා තියෙනවා මේ වගේ. එතකොට මේ විදිහට ශීතකරණයකින් බැහැරව මාස ගණනක් කිරි තබා ගැනීම සඳහා ජීවාණුහරණ තවත් ක්‍රමයක් තියෙනවා මේ පැස්ටරීකරණයට අදාළ ඉතා ඉහළ උෂ්ණත්වයට ඉතා ඉහළ කියලා තියෙන්න ඕනේ. මෙතන ඉතා ඉහළ උෂ්ණත්වයට ලක් කිරීම අල්ට්‍රා හයි ටෙම්පරේචර්. එතකොට මේකෙදි වෙන වේගයෙන් විහිදෙනවා ෆ්ලෑෂින් කියලා කියනවා. විහිදෙන පැතිරෙන හුමාලයෙන් සෙල්සියස් අංශක 140 දී තප්පර 5ක් පමණ ඉතා කුඩා කාලයක් තුළ කිරි රත් කරනවා. එතකොට මේ විදිහට ශීතකරණයකින් තොරව තබා ගන්නා කිරි කොයි විදිහටද ඉතා ඉහළ උෂ්ණත්වයකට ලක් කරලා වේගයෙන් විහිදෙන හුමාලය යටතේ සෙල්සියස් අංශක 140 තප්පර 5ක් තබනවා. ඊළඟට තුන්වෙනි තෙත් තාප ක්‍රමය. දැන් තෙත් තාප ක්‍රම දෙකක් කතා කරා නේද? ඔටෝක්ලේව් එක සහ පැස්ටරීකරණය. තුන්වෙනි තෙත් තාප ක්‍රමය තමයි තැම්බීම. ශල්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වයකට ජලයේ තම්බනු ලබනවා. ජලයේ තාපාංකයේදී බොහෝ ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන් මිය යනවා. එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී මේ වගේ උපකරණ තම්බා ගන්න විශේෂ උපකරණයක් තියෙනවා. එහෙම නැත්නම් සෙල්සියස් අංශක 100 උණු ජලයේ තම්බා ගැනීමෙන් මේ උපකරණ ජීවාණුහරණය කරන්න පුළුවන්. ඊළඟට දැන් තෙත් තාප ක්‍රමය අපි කතා කරා. භෞතික ක්‍රම වලින් පළවෙනි ක්‍රමය. භෞතික ක්‍රම වලින් දෙවෙනි ක්‍රමය තමයි වියලි තාප ජීවාණුහරණය. මේකෙදි වීදුරු උපකරණ, පෙට්‍රදීසි පිපෙට්ටු, ආක්‍රමණ කුඩු, ආක්‍රමණ කටු, සැත් ආදිය සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා මේ ක්‍රමය යොදා ගන්නවා. මේ ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු කියන ඒවා මේ ක්ෂුද්‍ර ජීවීන් අර රෝපණ මාධ්‍ය සඳහා හඳුන්වා දීම සඳහා භාවිතා කරන මේ ආක්‍රමණ පුඩු සහ ආක්‍රමණ කටු. දැන් මේ රූපේ තියෙන්නේ මේ ආක්‍රමණ පුඩුවක්. ඒතර ආක්‍රමණ කටුවකදී මේ කෙළවරේ මුද්දක් වගේ නෑ. මේ ඉදි කටුවක් වගේ කටුවක් තමයි තියෙන්නේ ආක්‍රමණ කටුවේදී. එතකොට වියලි තාප ජීවාණුහරණ ක්‍රම විදිහට අපි භාවිතා කරනවා විවෘත දැල්ල භස්මීකරණය. මේ බාෂ්මීකරණය නෙමෙයි භස්මීකරණය. ඉන්සෙනරේෂන් කියලා කියනවා. ඊට පස්සේ උණුසුම් වායු ජීවාණුහරණය. එතකොට මේකෙදිත් මම තත්වයන් යෙදුවා. මේ උණුසුම් වායු ජීවාණුහරණයේදී සෙල්සියස් අංශක 170ක උෂ්ණත්වයක් ලබා දෙනවා පැය 2ක්. එතකොට වියලි තාප ජීවාණුහරණ ක්‍රම තුන අපි
සාකච්ඡා කරමු දැන්. විවෘත දැල්ල තමයි සරලම වියලි තාප ජීවාණු හරණ ක්‍රම. එතකොට මේකෙදි ජලයේ සම්බන්ධයක් නැහැ. ජල වාෂ්ප වල සම්බන්ධයකුත් නැහැ. ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු සැත් මේ කියන ඒවා උපකරණ. මේ උපකරණ ශුද්ධ ජීව විද්‍යා පරීක්ෂණ වලට යොදා ගන්නා උපකරණ. බන්සන් දැල්ලෙන් හරි ස්ප්‍රීතු ලාම්පුවෙන් හරි රක්ත තප්ත වෙනතුරු රත් කර ගන්නවා. එතකොට සියලුම අර ශුද්ධ ජීවීන් අලු බවට පත් වෙලා, භස්ම බවට පත් වෙලා විනාශ වෙනවා. දෙවෙනි ක්‍රමය භස්මීකරණය, ඉන්සෙනරේෂන්. මේ තියෙන ඉන්සෙනරේෂන් මැෂින් එකක්. ඒතර මේ සඳහා භස්මීකරණ උඳුන් භාවිතා කරනවා. මේ තියෙන්නේ භස්මීකරණ උඳුනක්. ආරෝග්‍යශාලා අපද්‍රව්‍ය ජීවාණු හරණය සඳහා මෙම ක්‍රමය භාවිතා කරනවා. ඒතර ආරෝග්‍යශාලා අපද්‍රව්‍ය ඉවත් කරන්න කලින්, බැහැර කරන්න කලින් මේ විදිහට භස්මීකරණ උපකරණයකට දාලා අලු බවට පත් කරනවා. එතකොට විවෘත දැල්ල හා භස්මීකරණ ක්‍රම දෙකේදී වෙන ශුද්ධ ජීවීන් දැවි අලු වී යනවා. ඊළඟට උණුසුම් වායු ජීවාණු හරණය කියන වියලි තාප තුන්වෙනි වියලි තාප ක්‍රමයනේ. බලමු අපි උණුසුම් වායු ජීවාණු හරණයේදී මෙහිදී ශුද්ධ ජීවීන් ඔක්සිකරණය කර මරා දමනවා. වියලි වායු උඳුනක් තුල සෙල්සියස් අංශක 170ක් පමණ උෂ්ණත්වයක් පැය දෙකක ජීවාණු හරණය සිද්ධ කරන මේ තියෙන්නේ වියලි තාප උඳුනක්. පෙට්‍රි දීසි ෆ්ලාස්කු, බීකර්, බෝතල් සහ පිපෙට්ටු වැනි වීදුරු භාණ්ඩ ජීවාණු හරණයට තමයි මේ වියලි තාප උඳුන භාවිතා කරන්නේ. එතකොට විද්‍යාගාරවල සුලභව මේ වියලි තාප උඳුන දක්නට ලැබෙනවා. අවන් එක කියලා කියනවා. ඊළඟට අපි දැන් කතා කරන්නේ භෞතික ක්‍රමනේ. එතකොට භෞතික ක්‍රම දෙකක් කතා කරා නේද? තෙත් තාප ක්‍රමය, වියලි තාප ක්‍රමය. දැන් පටල පෙරහන් මගින් පෙරීම තුන්වෙනි ක්‍රමය බලමු. තාප සංවේදී. දැන් තාපයට ඔරොත්තු දෙන්නේ නැති ද්‍රාවණ තියෙනවනේ. එන්සයිම් වර්ග, විටමින, ප්‍රතිජීවක, එන්නත් ආදිය අන්තර්ගත වෙන ද්‍රාවණ, රෝපණ මාධ්‍ය සමහර මේවා ජීවාණු හරණය සඳහා දැන් තාපයට ඔරොත්තු දෙන්නේ නැති දේවල් පෙරීම මගින් ද්‍රාවණ තමයි මේකට යොදාගන්නේ. තාප අස්ථායි ද්‍රාවණ පෙරීම මගින් ජීවාණු හරණය කරනවා. ජීවාණු හරණය සඳහා අදාළ ද්‍රව්‍ය රික්තයක් හරහා විය යුතුයි. මෙතන රික්තයක් හරහා භාවිතා කර පටලය හරහා ගමන් කරනවා. එතකොට පෙරහන් හරහා තරලය ගමන් කරන අතරතුර ශුද්ධ ජීවීන් පෙරහනේ රැඳෙනවා. එතකොට අපිට හිතෙයි මේ පෙරහනක කොහොමද මයික්‍රෝන ගණනක් කුඩා ශුද්ධ ජීවියෙක් රැඳෙන්නේ කියලා. නමුත් මේවා විශේෂිත පෙරහන්. එතකොට මේ පෙරහනේ සිදුරු අතර මයික්‍රෝන සිදුරු තමයි දක්නට ලැබෙන්නේ. ඒ හින්දා ශුද්ධ ජීවි සියල්ල මේ ක්‍රමයෙන් රඳවා තබා ගන්න පුළුවන්. බලන්න මේ තියෙන්නේ අර මං කිව්වේ රික්තයක් සාදනවා කියලා. එතකොට මේ අර ජීවාණු හරිත පෙරණය අඩංගු වෙන භාජනය නැත්නම් බෝතලය තුල රික්තයක් නිර්මාණය කරනවා. වැක්කුම් නලයක් භාවිතා කරලා මේ රික්තයක් ඇතුළේ නිර්මාණය කරනවා. ඒ වගේම එහි උඩින් ජීවාණු හරණය කළ යුතු ද්‍රාවණය පටල පෙරහන හරහා යොදනවා. එතකොට පටල පෙරහන අර ඇතුළත තියෙන රික්තය නිසා පටල පෙරහන හරහා පහසුවෙන් අර ජීවාණු හරණය කළ යුතු ද්‍රාවණය ඇදිලා යනවා රික්තය තුලට. එතකොට මේකේ ඇදිලා යනකොට මයික්‍රෝන සංඛ්‍යාවකින් තා කුඩා සිදුරු හරහා මේ ශුද්ධ ජීවීන් රැඳෙනවා. ඊට පස්සේ ජීවාණු හරිත පෙරණයක් අපිට ලැබෙනවා. තාප සංවේදී ද්‍රාවණ ජීවාණු හරණයට තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ. පටල පෙරහන්නේ සිදුරුවල ප්‍රමාණයත් ඔබට මේ දැක්වෙනවා. මයික්‍රෝන 0.01 සිට මයික්‍රෝන 0.45 දක්වා ප්‍රමාණයේ සිදුරු තියෙනවා. එතකොට මේ පෙරහන් මගින් විශාල ප්‍රෝටීන අණු පවා පෙරෙනවා. රැඳෙනවා. ඒ වගේම වෛරස කියන කුඩාම ජීවි ලක්ෂණ පෙන්වන සංඝටක පවා රැඳෙනවා. ඒ හින්දා ශුද්ධ ජීවීන් සියල්ලම පාහේ ඉවත් කරන්න පුළුවන් මේ පටල පෙරහණෙන්.
හතරවෙනි භෞතික ක්‍රමය තමයි පාරජම්බුල විකිරණය. ක්ෂුද්‍ර ජීවීන් UV විකිරණ වලට ඍජුව නිරාවරණය කිරීම නිසා ඔවුන්ගේ DNA විනාශ වීම හෝ ඒවාට හානි සිදුවීම මගින් ජීවීන් මරා දමනවා. එතකොට පාරජම්බුල කිරණ වල ප්‍රධාන අවාසිය වෙන්නේ කුමක්ද? කඩදාසි, වීදුරු, රෙදි වගේ නැත්නම් ඝන පෘෂ්ඨ හරහා විනිවිද යාමේ හැකියාවක් නැහැ මේ UV කිරණ වලට. ජීවාණුහරණයට භාජනය කළ යුතු විකිරණයට ඍජුව නිරාවරණය විය යුතුයි අනිවාර්යෙන්. අර ඝන පෘෂ්ඨ හරහා විනිවිද යන්න බෑ. ඉතින් ඒක අවාසියක්. එතකොට මේ ක්‍රමය භාවිතා කරනවා ශල්‍යාගාර වැනි රෝහල් අවකාශවල වාතය සහ ඒ වගේම තවාන් ආදිය. කෘෂි කර්මාන්තයේදී භාවිතා කරන තවාන් ආදී ජීවාණුහරණයට. එතකොට මේ තියෙන UV විකිරණය මගින් ශල්‍යාගාරය ජීවාණුහරණය කරන ආකාරය. ඊළඟට දෙවෙනි ජීවාණුහරිත ක්‍රමය තමයි රසායනික ක්‍රම. ජීවාණුහරණයේ රසායනික ක්‍රම. මෙච්චර වෙලා අපි කතා කරේ භෞතික ක්‍රමනේ. රසායනික ජීවාණුහරණය කාරක ලෙස එතිලීන් ඔක්සයිඩ් සහ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කියන වායු මේ දෙකම වායුන් භාවිතා කරනවා. රසායනික කාරක මගේ ක්ෂුද්‍රජීවි ගහණය ආරක්ෂිත මට්ටමකට අඩු කිරීම හෝ රෝගකාරකයින්ගේ වර්ධන ආකාරය ඉවත් කිරීම මේ රසායනික ක්‍රම මගින් සිදු කරනවා. එතිලීන් ඔක්සයිඩ් ගත්තොත් අන්තබ්බීජාණු සහ ක්ෂුද්‍රජීවීන් මරා දමනවා. ඉහළ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා මේ එතිලීන් ඔක්සයිඩ් වලට. මේ නිසා මොකද යොදාගන්නේ? රෝහල් ඇඳන් වල මෙට්ට ජීවාණුහරණයට එතිලීන් ඔක්සයිඩ් වායුව යොදා ගන්නවා. ක්ලෝරීන් ඩයොක්සයිඩ්. එතකොට ක්ලෝරීන් ඩයොක්සයිඩ් වල මේ කොළ පැහැයෙන් පෙන්වන්නේ ක්ලෝරීන් පරමාණුනේ. ක්ලෝරීන් පරමාණු මත වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නම් ඔබ රසායන විද්‍යාවේ ඉගෙන ගන්නවා මේකට ඉතා ප්‍රතික්‍රියාශීලීනේ. ඒ හින්දා අදාළ ශුද්‍ර ජීවීන් සමග බැඳිලා ඒ ශුද්‍ර ජීවීන් ඔක්සිකරණය කිරීමේ හැකියාව තියෙනවා. බැසිලස් ඇන්ත්‍රාසිස් ඇන්ත්‍රැක්ස් ඩිසීස් හදන බැසිලස් ඇන්ත්‍රාසිස් අන්තබ්බීජාණු වලින් දූෂණය වූ ආවරණය වූ ගොඩනැගිලි සහිත ප්‍රදේශ ආදිය දූමායනය නැත්නම් දුම් ගැසීම සඳහා මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් යොදාගෙන තියෙනවා. ඒ වගේම අතීතයේ ජලය පිරියම් කිරීම සඳහාත් මේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් බහුලව යොදාගෙන තිබිලා තියෙනවා. මේ තියෙන්නේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් දුම් ගැසීම සිදු කරන ආකාරය. ඊළඟට අපි මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස අවසාන කොටස තමයි රෝපණ මාධ්‍ය සකස් කිරීම. ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවික වාසස්ථාන කොහෙද තියෙන්නේ? පස, ජලය, වාතයේනේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නේ. හැබැයි ඒ ස්වභාවික වාසස්ථානවල තියාගෙන ඕනව අධ්‍යයනය කරන්න අපිට බෑ. ඒ හින්දා අපි රෝපණ මාධ්‍යක වගා කරගන්න ඕනේ. පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට සහ ප්‍රජනනයට අත්‍යවශ්‍ය පෝෂක සහ රැඳී සිටීම ඇන්කරේජ් නැත්නම් රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍යයක් රෝපණ මාධ්‍යයක් කියලා හඳුන්වනවා. එතකොට පරීක්ෂණාගාර රෝපණ මාධ්‍යවල වර්ධනය කළ නොහැකි ක්ෂුද්‍ර ජීවීනුත් ඉන්නවා. හැබැයි මේගොල්ලන්ට කියනවා රෝපණය කළ නොහැකි ක්ෂුද්‍ර ජීවීන් කියලා. හැබැයි සමහර ක්ෂුද්‍ර ජීවීන් ඕනෑම රෝපණ මාධ්‍යයක හොඳින් වර්ධනය වෙනවා. තවත් කට්ටියක් ඉන්නවා ක්ෂුද්‍ර ජීවීන් වගා කරන්න විශේෂිත මාධ්‍ය සාදා ගන්න ඕනි. එතකොට පාංශු සාම්පලයක සිටින ක්ෂුද්‍ර ජීවීන් රෝපිතයක් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් මොනවද සපයන්න ඕනේ? ඒ ක්ෂුද්‍ර ජීවියාට අවශ්‍ය පෝෂක, ඒ වගේම අවශ්‍ය තෙතමනය සහ උචිත pH අගය ලබා දෙන්න ඕනේ මේ රෝපණ මාධ්‍යයට. එසේම පළමුව එම මාධ්‍ය කිසිම ජීවියෙකුගෙන් තොරවන පරිදි කියන්නේ ජීවාණුහරණය කරලා ඉන්න ඕනේ. එහෙනම් රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය පෝෂක තෙතමනය සහ pH අගය ලබා දෙන්න ඕනේ. එම නිසා රෝපණ මාධ්‍ය සෑදීමේදී සියලු උපකරණ සහ දියරමය පෝෂක ද්‍රව්‍ය ජීවාණුහරණය කරනවා. අපි කතා කරා තෙත්තාප ක්‍රමය යොදාගත්තා නේද? ජීවාණුහරණ කරන්න. රෝපණ මාධ්‍ය ආකාර දෙකක් තියෙනවා. අපි කතා කරනවා මේ සිලබස් එක යටතේ පෝෂ්‍ය ඒගා සහ අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගා. එතකොට ප්‍රැක්ටිකල්ස් වලදී අපිට මේවා හදන්නත් තියෙනවා. එතකොට පෝෂ්‍ය ඒගා ගත්තොත් බැක්ටීරියා රෝපණය කරගන්න යොදා ගන්නවා. නියුට්‍රිෂන ඒගා කියන තමයි NA පෝෂ්‍ය ඒගා කියලා කියන්නේ.
potato dextrose agar කියන තමයි අර්ථාපල් dextrose agar. PDA කියලා කියන්නේ. PDA යොදා ගන්නවා දිලීර රෝපණය කරන්න. පෝෂ්‍ය ඒගාර වල සංඝටක පෙප්ටෝන් මාංශ නිස්සාරකය මේකට හරක් මස් තමයි ගන්නෙ. මාංශ නිස්සාරකය සෝඩියම් ක්ලෝරයිඩ් ඒගා සහ ආශ්‍රිත ජලය. එතකොට අර්ථාපල් dextrose agar වල අඩංගු ද්‍රව්‍ය අර්ථාපල් ග්ලූකෝස් ඒගා සහ ආශ්‍රිත ජලය. එතකොට ඒගා කියලා කියන්නේ ගණීකාරකයක්. එතකොට සෙල්සියස් අංශක 40ට වඩා අඩු උෂ්ණත්වවලදී ඒගා ගණයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි දැන් මේ පරීක්ෂණ නලයකට හරි පෙට්‍රි දීසියකට හරි මේ ඝන මාධ්‍ය අසුරගන්නේ කොහොමද? රත් කරනවා. එතකොට ද්‍රව බවට පත් වෙනවා. ඊට පස්සේ මේකට වක් කරලා කූල් වෙද්දී නැත්නම් සෙල්සියස් අංශක 40ට වඩා උෂ්ණත්වය අඩු වෙද්දී නැවත ඝන මාධ්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් මේ කියන ඒගා යොදා ගන්නා මාධ්‍ය සියල්ල ඝන මාධ්‍ය. මේ තියෙන්නේ ඝන මාධ්‍ය සාදාගත ඝන මාධ්‍ය. බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන් සම්මත ආලෝක අන්වීක්ෂයෙන් අවර්ණව තමයි දර්ශනය වෙන්නේ. එතකොට නිරීක්ෂණයේදී අර අපි ඊට කලින් නියැදිය සකස් කරගන්න ඕනේ. නියැදිය සකස් කරද්දී මොකද කරන්නේ අපි? නිරීක්ෂණයට කලින් ක්ෂුද්‍ර ජීවිය වර්ණ ගැන්වීම කරන්න ඕනේ. මේ සඳහා අපි ඩයි වර්ගයක් භාවිතා කරනවා. ක්ෂුද්‍ර ජීවීන් වර්ණගත කරන්න. එතකොට වර්ණ ගැනීමට පෙර ක්ෂුද්‍ර ජීවීන් වීදුරු කදාවේ තිර කරන්න ඕනේ. ඇලවීමට පත් කරන්න ඕනේ. අපි ප්‍රැක්ටිකල් වලදී බලමු කොහොමද මේ තිර කරන්න කියලා. මූලික ඩයි වර්ගයක් සහිත ජලීය හෝ මධ්‍යසාර ද්‍රාවණයකට කියනවා සරල වර්ණකයක් කියලා. එතකොට ජලයේ හරි මධ්‍යසාරවල හරි මේ ඩයි දිය කරගත්තාම සරල වර්ණකයක් හදාගන්න පුළුවන්. මේ වර්ණකය තමයි ක්ෂුද්‍ර ජීවීන්ට වර්ණගත කරන්න යොදාගන්නේ. වර්ණ ගැනීමේ අරමුණ වන්නේ ක්ෂුද්‍ර ජීවියා ඉස්මතු කර දැකීම මගින් සෛලවල හැඩ, සෛලවල සැකස්ම සහ මූලික ව්‍යුහ දෘශ්‍යමාන කරගන්න. බහුලව භාවිතා වන සරල වර්ණක විදිහට අපි භාවිතා කරන ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ මෙතිලීන් බ්ලූ, ක්‍රිස්ටල් වයලට් සහ සැෆ්‍රනීන්. එතකොට සැෆ්‍රනීන් කියන්නේ එක වචනයක් සැෆ්‍රනීන්. එතකොට මේ තියෙන්නේ ඒ වර්ණයන්. මෙතිලීන් බ්ලූ වලින් වර්ණගත කරපු නිදර්ශකයක් තමයි ඉහළින් තියෙන්නේ. ක්‍රිස්ටල් වයලට් වලින් මේ ආකාරයට. සැෆ්‍රනීන් වලින් රතු පැහැයෙන් තමයි නිදර්ශක දර්ශනය වෙන්නේ. එහෙනම් ප්‍රැක්ටිකල්ස් විදිහට අපිට තියෙනවා ජලය රෝපණ මාධ්‍ය වීදුරු උපකරණ තාප අස්ථායී ද්‍රව්‍ය සහ ආමුකුලන කටු ඒ කියන්නේ ආක්‍රමණ කටු ජීවාණුහරණ ශිල්ප ක්‍රම පුහුණු වීම සරල රෝපණ මාධ්‍යයක් පිළියෙල කිරීම පෝෂ්‍ය ඒගා අර්ථාපල dextrose ඒගා ඊගාවට අර ආමුකුලන නැත්නම් ආක්‍රමණය කරන්න ඕනේ ඉනොකියුලේට් කරන්න තියෙනවා අපිට ඊට පස්සේ සරල වර්ණකයක් යොදා ගැනීමෙන් ක්ෂුද්‍ර ජීවීන් වර්ණගත කරන්න තියෙනවා ක්ෂුද්‍ර ජීවී ගහන පාලනය සඳහා මධ්‍යසාර සහ අනිකුත් විෂ බීජ නාශක භාවිතා කිරීම. ඒතර මේ කියන ප්‍රැක්ටිකල්ස් අපි ඉදිරි වීඩියෝ එකකදී ඔබ වෙත ගෙන එනවා. එහෙනම් මේක සටහන ආය පාරක් නැවත වීඩියෝ එක නරඹන්න සටහන ලියා ගන්න වාඩම් කරන්න. විභාගයේදී තමත් වැදගත් වේවි. ස්තුතියි.